बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं समादयामि ජංගම දුරකථන අපි වැඩසටහන ඉවරනකම් නිහඬව තියාගමු. කෙටි කාලයක් අපිට අනුශාසනාව වෙනුවෙන් මේ වෙලාවේ වෙන් කරගන්න වෙන්නේ. ඔයගොල්ලන්ගේ ට්‍රාන්ස්පෝර්ට් එකට කලින් අපි වැඩසටහන අවසන් කළ යුතුයි. ඇත්තටම මේ 6ට ආරාධනා කරලා පස්සේ මට 5ට කරමු කියලා නැවත ඉල්ලීමක් කරා. මම 5 වෙද්දී අවිස්සාවෙල්ලට ඇවිල්ලා. නමුත් අපිට දවසල උදාන ඉන්දන එක තියෙන අරමුදේ මේ වෙලාවේ මට බලංගොඩ ඉඳලා මෙතෙන්ට එනකොට තව කිලෝමීටර 7ක් වගේ උඩරිම යන්න පුළුවන් ප්‍රමාණයට තෙල් අවසන් වෙලා තිබුණා. ඒ නිසා මේ වෛද්‍ය මාත්‍යක් මැදිහත් වෙලා අපි ඉක්මනට ගිහිල්ලා සෙට් එකකින් තෙල් ටික අරගෙන එතන අපිට ගත වෙච්ච කාලය මේ වෙලාවේ බලන්න ධර්මය අහන්න තියෙන කාලය විතරම. නමුත් අපි තියෙන විදිහට පරිස්සමින් කාලය උපරිම ප්‍රයෝජන කරගෙන සංක්ෂිප්ත කාලයක් ඇතුළේ කතා කළ යුතු ඔයගොල්ලන්ගේ ජීවිතයක අවබෝධයක් ඇති වෙන අර්ථයේ පිණිස හේතු වෙන විශේෂ දහම් පණිවිඩයක් කියලා දෙන්න. මම විශ්වාස කරන ෆෝන් සයිලන්ට් කරලා තියාගන්න කියලා සාකච්ඡා. මේ දවස්වල අපේ හිත ඔයගොල්ලෝ කියන්නේ නිවිලද තියෙන්නේ ඇවිලි ඇවිලිද තියෙන්නේ මොකද කියන්නේ සාමාන්‍ය මේ කාලේ මිනිස්සු ගිහින් ඇවිලි ඇවිලිද තියෙන නිවිලද අයින් කියන්නේ ඇවිලි ඇවිලි තියෙන කියන අය අතොස්සන්න ඇවිලි ඇවිලි ඉන්න අය අතොස්සන්න ප්‍රශ්නනේ හරියට ප්‍රශ්න අපි මේ ජීවිතේ නිවෙන මොහොතක් තියෙනවා. එහෙම අවස්ථා හරි අඩුයි. මම ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳන් මේ තියෙන අත්දැකීම් එක්ක හිත නිවිච්ච අවස්ථා කියන එක හරිම අඩුයි. ඇවිදින අවස්ථා තමයි වැඩි. ඊටත් මේ කාර්යබහුල ලෝකේ, තරඟකාරී ලෝකේ මිනිස්සු ඇවිදිලා ඉන්නේ. ඔයගොල්ලන්ට කොහේ හරි හොඳ හිත නිවෙන ඔය කැලෑවක් තියෙන තැනකින් යනකොට දැනෙන ස්වභාවය හරි කාර්යබහුල වෙච්ච නගරයක් මැද්දෙන් යනකොට දැනෙන ස්වභාවය වෙනස්ද නැද්ද? පැහැදිලිව වෙනස්. දැන් මේ පැත්තේ ලොකු කැලයක් මැදින් යන පාරවල් කියලා එහෙම අඩුයි. නමුත්
ඔයගොල්ලෝ ගිහින් තියනවා නම් කුරුණෑගල දඹුල්ල පාරේ. මතකද කොස් කැලේ හරියට. කොවරන්න මතක ඇතුසන් ගිහින් තියනවා. ගියපු අය නම් ගොඩක් අය දන්නේ නැහැ. දැන් කුරුණෑගල ටවුන් එකේ යනකොට අපිට දැනෙන හැඟීමයි කොස් කැලේ යටින් යනකොට දැනෙන හැඟීමයි සම්පූර්ණ දෙකක්. පාර එකයි යන්නේ එක වාහනේ. නමුත් හිතට දැනෙන්නේ මහා පුදුම වෙනසක් එකපාරට. කොයි වෙලාවෙ හරි හිත නිවෙනවා නම් ඒක ලොකු සැපයක්. හිත ඇවිදින තැන තියෙන මහා දුකක්. ඒක ඔයගලන්ට අත්දැකීමෙන්ම තේරෙන්නේ නෑ තාම හරියට. ඒ දන්නවද? ඒ වෙනස තේරෙන්නේ නැත්තේ. වෙනස තේරෙන්න නම් දෙකම හරියට අත්දකින්න ඕනද නැද්ද? වෙනසක් තේරෙන්න හරියට අත්දකලා තියෙන්න ඕනේ දෙකම. නමුත් ඔයගොල්ලෝ නිවීම කියන එක හරියටම අත්දකලා නැති නිසා මං නිවීම කියන එකෙන් අදහස් කරන්නේ නිවන නෙමෙයි. එච්චර ලොකු දුරක් ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ හිතේ මේ තියෙන ඇවිලෙන ගතිය නිවිච්ච අත්දැකීම අපිට අඩු නිසා අපිට මේ දෙකේ වෙනස හරියට තේරෙන්නේ නැහැ. දැන් අර ලස්සන උපමාවක් පෙන්නන බුදුරජාණන් වහන්සේ කුෂ්ඨ රෝගයක් හැදිලා මිනිස්සේ ඒ කුෂ්ඨය හැදිච්ච මිනිස්යාගේ ජීවිතයට සැපයක් වෙන්නේ කහන එක. ඔයගොල්ලෝ දන්නා කුෂ්ඨේ වටේට කහන තරමට සැපයි. එතකොට ඒක බලාගෙන ඉන්න මිනිසෙට පැහැදිලිව තේරෙනවා කුෂ්ඨ නැති කෙනෙකුට පේනවා මෙයා මේ කරන දේ නිසා තව කුෂ්ඨ වැඩි වෙනවද නැද්ද? මේක වැඩි වෙනවා. සමහරවිට කුෂ්ඨ නැති කෙනෙක් අරයට අවවාද කරනවා ඔක කසන්න එපා මිනිස්සු. ඒක වැඩි වෙනවා. කිව්වට අර අහන්න කැමති වෙයිද? නෑ අර කුෂ්ඨ කහන තරමට සැපයි. මොනවා හරි රස්නේ දෙයකින් තවන තරමට සැපයි. හැබැයි ඔයගොල්ලෝ හිතන්න කවදා හරි දවසක ඔය මිනිහයාට ඔය කුෂ්ඨ සනීප කරගන්න ලැබෙනවා. සනීප වෙච්ච දාට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා මේ අර පෞද්ගලික දවස්වල කහනා හිටියනේ චුට්ටක් ආපහු වගේ කහනවා කියලා කියනවා. කහන උඩ අර කලින් කවෝ බලෙන් කිව්වත් කහයිද නෑ. දැන් යා දන්නවා ඒ කහන්න එදා සැපයි කියලා දෙන්නට ඒ කහප නිසාම තමයි තව වැඩි උනේ ඒක ඇති සැපයක් නෑ කියන එක තේරෙන්නේ කුෂ්ඨ සනීප වෙච්ච දාට. බුදුවරු රහතුන් මේ අපි හැල්මේ දුවන දිවිල්ල නවත්තලා තියෙනවා. මේක තරංගයක්. මේ තරංගෙ දුවනවා අපි ඔක්කොම. පීඩනයක් මහා වෙහෙස කරයි. ඒ ගමන උන්වහන්සේලා නවත්තපු නිසා උන්වහන්සේලාගේ කුෂ්ඨ සනීප වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේලාට කාලා විඳින්න ඕන සැපේ ඕනේ නැහැ. සනීප වෙච්ච එකෝ සැපයි. දැන් මේ සනීප වෙච්ච උන්වහන්සේලාට කවදාකවත් හිතෙන්නේ නැහැ කියනවා ආයි කහන්න දෙන්න කියලා සනීප වෙච්ච කෙනාට ආයි හිතෙන්නේ නැහැ කියනවා. හැබැයි කහ ඉන්න කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ ඒ කහන එකේ තියෙන සැපේ විතරයි. ඒ නිසා අපි අර ඇවිලිච්ච එකේ යම් ආස්වාදයක් වෙන්නවා පුරුදු වෙච්ච දේත් එක්ක ඒ ඇවිලීමේ තියෙන ආස්වාද විතරක් අපි විඳිනවා නිවුනම තියෙන සැපේ තේරෙන්නේ නැහැ. මම ඔයගලන්ට සිහිපත් කරනවා අවුරුද්දකට කලින් අපේ හිතේ යම් ඇවිලීමක් තිබ්බනම් දැන් මේ වෙනකොට ඒ ඇවිලීම ඊට වඩා වැඩිද අඩුයිද? මොකද කියන්නේ? අවුරුදු 5කට කලින් තිබ්බට වඩා අවුරුද්දකට කලින් අපේ හිතේ ඇවිලීම වැඩි. දැන් ඊටත් වඩා වැඩි. ඔයගොල්ලෝ හිතනවාද ලබන අවුරුද්ද වෙනකොට අපේ ඇවිලීම තව අඩු වෙයිද වැඩි වෙයිද? නෑ. මේ ක්‍රයිසිස් එකක් යන විදිහත් එක්ක තේරෙනවා. එහෙම අවුරුද්දකින් විසඳන්න පුළුවන් තත්ත්වයක අපි නෑ. මේ වගේ ක්‍රයිසිස් එකක පැහැදිලිවම තේරෙන දේ තමයි අපිට කොහොමද අවුරුදු 5 පයින්නකම් අනිවාර්යෙන් ඉන්නේ මේක බලපතල වෙනවා. දැන් ඔයගොල්ලන්ගේ මේ ගාවන්ට් ෆැක්ටරි ටික නැති වුණොත් මොකෝ වෙන්නේ? මේවත් කරගෙන යන්න බැරි තත්ත්වයට වැටලා මේවත් ලැබුණොත් මොකද වෙන්නේ? කී දෙනෙක්ගේ ජොබ් නැති වෙනවද?
ඒ වගේම රටට එන ඩොලර්ස් ටික නැති වෙනවා මෙතනිනුත් අන්තිමට. එතකොට මිනිස්සුන්ට මේ යුද්ධේ හිත ඇතුලේ කරන යුද්ධයක් කියන එක හිතන්න දැන් සිද්ධ වෙනවා. බාහිර අපිට ඉන්ධන හොයන්න තියෙන යුද්ධ, ගෑස් හොයන්න තියෙන යුද්ධ, කිරිපිටි හොයන්න තියෙන යුද්ධ, මේ හැම යුද්ධෙම පිටින් යුද්ධයක් වුණාට ඇත්තටම මේක අපි කරන්නේ මොකක් එක්කද? හිතත් එක්කද නැද්ද? මේ හැම යුද්ධෙම තියෙන අපේ හිතත් එක්ක. ඒ නිසා බාහිරින් අපිට මොන අරුබුදාවක් අන්තිමට අපි පීඩා විඳින්නේ ඇවිලෙන්නේ මොකක් ඇතුලේද? හිත ඇතුලේ. තාත්තා කෙනෙක්ට තමන්ගේ දරුවට කැම ටික දී ගන්න බැරි වෙනකොට ඒ දරුවා කුසගෙන ඉන්නවා පේනකොට ඒක බාහිර ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒ ප්‍රශ්නෙත් එක්ක පීඩා විඳින්නේ ඇවිලෙන්නේ තාත්තගේ හිතද නැද්ද? හිත. මොන අරුබුදේ කොහින් ආවත් අවසානයේ ඇවිලෙන්නේ හිත. හැබැයි අර පොළොවේ හිටපු සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොම්මේ කාලා නිදියනවා පින්බත්තු ඇවිල්ලා මෙතන උඩින් ඇවිල්ලා තෙල් ටික ගහන් යනවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නේ මගේ ස්ථානෙන් පිටත් වෙලා දවස් කීපයක් මම අපි යන ගමනේ තෙහෙට්ටුව දාන්නේ අපේ රියදුර. හරියට දාන්නේ ටික නෑ හරියට නිින්දක් නෑ. ඊයේ රාත්‍රියේ මම 3යි ගානයි ඇවිල්ලා සැදගෙනකොට පුරගලට ඇවිල්ලා සැදගුණා. එතනින් අවදි වෙලා තමයි ආවේ. පින්වත්නි අපි මේ ටික මම මේ වචන චුට්ට කිව්වේ මහින්ද මහත්තයාට මම කිව්වා හැබැයි අපි ගිහිල්ලා තෙල් ටික ගහනකොට ඒ මිනිස්සු ඒ වෙලාවේ හිතේ ආවේගයක් ඇති කරගන්නවා නම් එයාලා විඳින දුකත් එක්ක එක එක පැත්තකට සාධාරණයි. හැබැයි එයාලා හිතන්නේ මේ හැමෝම පීඩනයක ඉන්නවා. මම එතකොට මතක් කරා මගෙත් එක්ක හිතවත් මගේ බලහන පෙට්‍රල් සෙට් වල තෙල් ගහන ඇත්ත වෙනවා. සමහර ලාවට තෙල් ටිකක් ගහන්න ගියාට පස්සේ මගේ නම කියලා අහලා කතා කරලා ඇඳුම්කම් හැදිච්ච පෙට්‍රල් ගහන අය ඉන්නවා. පෙට්‍රල් සෙට් හිමිකරුවෝ ඉන්නවා. එක එක අය ඉන්නවා. එක එක ශේෂ්ඨවල ඉන්නවා. මම මේ මිනිස්සුත් එක්ක සමහරවිට කතා කරනකොට මම දකිනවා දැන් පොලිමේ ඉන්න අය පැහැදිලි වේදනාවක් දුකක් විඳිනවා කියන එක ඇත්ත. ඒ අය හැබැයි සමහරවිට ඒ වේදනාව ගිහිල්ලා පිට කරන්නේ පොම්පේ ළඟට ගියාට පස්සේ තෙල් ගහන මිනිස්සුත් එක්ක. නමුත් මම මේ තුමට කිව්වේ මට දවසක් තෙල් ගහන මිනිස්සෙක් කියනවා මම බණහන මිනිස්සෙක් ගියා කතා කර හිටියා චුට්ටක් ඉඳලා ඒ තෙල් නෑ වෙලාවේ මට ටික කතා කරලා කිය හාමුදුරනේ කෑමට පොඩ්ඩක් කරේ නැවතුත් එහෙම පොලිම අතරේ අපිට කන්න යන මිනිස්සු දෙන්නේ නැහැ. ඒ පොලිමේ ඉඳලා එතන තව පැයක් විතර මේගොල්ලෝ කාලේ යනකන් ඉඳලා ඉන්නේ නැහැ මිනිස්සුට කන්න වෙලාවක් දෙන්නේ නැහැ. සමහරලාට රැටිස් තෙල් ගහන සෙට් වල නිදා ගන්න වෙලාවක් නැහැ. ඒක නම් අපිට පිටින් පේනවා. නමුත් ඒක මිනිස්සේ මට කියපු දේත් එක්ක දුක හිතුනේ. මේ ඇඟිලි දැන් නෑ වගේ හාමුදුරනේ කිව්වා. ඒ වෙනදාට සෙට් එකේ ඉඳලා හිටලා මම ගහනවා මේ විතරනේ. දැන් මේක එනේනේ අල්ලන් ඉන්නවා. එතකොට ආයි රෙස්ට් එකක් ගන්න කියලා දවසම ගහනවා. මිනිස්සුන්ගේ තියෙන මේ ඇඟිලි අපි හැම කෙනාගේම වේදනාව පීඩාව තේරුම් අරගෙන මේ වෙලාවේ අර හිතවල එන ආවේගය පුළුවන් තරම් සංසිඳව ගන්න මේ පුංචි වෙලාව නම් පැය භාගයක විතර කාලයක් කරා ඔයාලට පොඩි මැසේජ් එකක් දෙන්න. අපිට සාමාන්‍යයෙන් තරහ කියන එක හැම කෙනාගේම තියෙනවාද සමහර විට විතරක් තියෙනවා. ඉක්මනට කියන්නේ හැම කෙනෙක් එක්කම අපේ හිත තරහෙන් දෙන්නේ සමහරු එක්ක විතරයි. සමහරු එක්ක විතරයි. සමහර සිද්ධි වලට, සමහර පුද්ගලයෝ එක්ක අපිට එකපාරට තරහක් එනවා. ඒක පවතින තරහ. මට කියන්න මේ දවස්වල ඇත්තටම ඔයගොල්ලෝ වැඩිපුරම පීඩාව විඳින්නේ තරහත් එක්ක නිසා. තරහ යනවනේ හරියටනේ. දැන් ගාමන්ට් එකේ ඉන්න ඔයගොල්ලන්ට තරහ ගියාම සමහරවිට ඒ තරහ නිසා ඒක ආයතනගත පාඩුවක්ද නැද්ද? මෙයාලගේ හිතේ තියෙන ආවේගෙත් එක්ක මේගොල්ලන්ගේ තරහ පිට කරන දේවල් එක්ක සමහරවිට ඒක ආයතනගත බලපෑමක් වෙන්න පුළුවන්. සමහරවිට මෙතන ඉන්න විධායක ශ්‍රේණියගේ හිතවල තරහ තියෙනකොට ඒක අනිත් අයට බලපෑමක් වෙන්න පුළුවන්.
කොතන වුණත් තරහ අපිට කරන්නේ ලාභයක්ද අලාභයක්ද? මොකද මට කියන්න ඔය වාක්‍යයක් තියෙනනේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා. ඔය වාක්‍ය කොච්චර මිනිස්සු කියුවත් ඔබ ප්‍රායෝගිකද? සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා ඕගලන්ට සියලු සත්‍ය ගැන ඇත්තටම සුවපත් වෙත්වා කියන හැඟීමකින් මෙතනම තරම් මනසක් තියනවා. දැන් අපි මෙහෙම කියමු. මට කියන්න ප්‍රභාකරන් ගැන දැන් නම් ලොකු තරහක් නැතුව ඇති. දැන් මතකත් නෑ ඔය මැරලා කාලයක් ගානක් නෑ එහෙම. ප්‍රභාකරන් ගැන ලොකු තරහක් තිබ්බා එක කාලෙක. ප්‍රභාකරන් සුවපත්ත්වා කියන්න පුළුවන් මනසක් ඒ අවදී අපිට තිබ්බද? දැන් නම් සමහරවිට පුළුවන් නේද? ඒ අවදී කියන්න පුළුවන් ප්‍රභාකරන් සුවපත්ත්වා පුළුවන්ද? හැබැයි මෙහෙම බොරුවට අපි සියලු සත්‍ය සුවපත්ත්වා කියන සියලු කියන කොට ඇතුළේ තුන ප්‍රභාත් ඉන්නවද නැද්ද? නැහැ තියෙනවා. සියලු කියන කොට ඇතුළේ. දැන් ඊට පස්සේ අපිට තිබ්බ ප්‍රශ්නයක් කවදා හරියත් එක්ක මේ කවද බෝම්බ පිපිරුවේ සහරාන. දැන් මේ පීඩනයේ ඇස්සේ මිනිසුන්ට එකට රැස්සන මේ වගේ රැස්සන දැනගෙන ඉන්න බෑ. නේ? විසා රැස්සන දැනගෙන ඉන්න බෑ ඒ කාලේ. එතකොට සහරාන් සෝපත්ත්වා කියන්න පුළුවන් මනසක් තියෙනවද මිනිසුන්ට? නැහැ. දැන් මේ දවස්වල නම් කපුටා සෝපත්ත්වා මන්නා සෝපත්ත්වා කියක කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? ඈ මන් දන්නේ කවුද කවුද මයින් කියලා ඔයගොල්ලෝ ඕන එකක් හිතාගන්න. මිනිස්සු අර තරහෙන් ඉන්න සත්තු දෙන්නෙක් නේ. මිසහරි තරහයි සතක් එක්ක. මන් දන්නේ හේතුව ඔයගොල්ලෝ දන්නවා ඇති. ඔයගොල්ලෝ ඕන එකක් හිතන්න. ඔය කියන මොකක් හරි චරිතයක් ඔළුවට අරගෙන ඔයගොල්ලෝ කිව්වොත් එහෙම ඒ අහවල සුවපත් වෙත්වා. අපි කෙලින්ම කියමුකෝ සසුවපත් වෙත්වා. හරි ගෝඨ සසුවපත් වෙත්වා ගෝතේ මුටිකාර දුවන්නේ. හරි එතකොට මහින්ද මාත්‍ය සුවපත් වෙත්වා ගියොත් එහෙම මොකක් වෙයිද කියන්නේ? නිකන් හිතලා බලන්න. මිනිස්සු ඇත්තටම සියලු සත්‍ය කියන වචනේ ගත්තට මම හිතන්නේ අපේ කාටවත් ප්‍රායෝගිකයි කියලා. ඔබ ප්‍රායෝගික වෙන ක්‍රමයක් නැද්ද? මම පොඩි යෝජනාවක් කරනවලන්ට මේ සියලු සත්‍ය සෝපත්ත්වා කියන වචනයට වඩා ගැළපෙනවා මේ කොබලන ජීවිතේ කවදා හරි දවසක S2 පියාගෙන සියලු සත්‍ය සෝපත්ත්වා කියන වචනේ එකපාරක් හරි කියලා භාවනා කරලා තියෙන අතොසන් හොඳට වෙන උඩට අතොසන් ටක් ගාලා නමෝම කරලා තියෙනවා. ඒකලාට දැන් අපි දන්නවා පැහැදිලිව ඒක වෙන්නේ නැහැනේ. දැන් නම් ඕකේ අයින් කරන එක කෙනා වැඩි වෙනවා. 225 කට්ටිය සෝපත්ත්වා කියන්න බෑ නේ. 225 කිව්වේ කවුද කියලා දන්නවනේ? 225 මහත්තයලා 225 225 ඔය මහත්තුරු ටික සුවපත්ත්වා කියන තරම් මම දන්නවා ඔයගොල්ලන්ට එහෙම මානසිකත්වේ නැහැ. අපි ඔබට පොඩි වෙනසක් කරගෙන මෙහෙම භාවනා කරනවා. ක්ලාස් දෙකේ බයගෙන. අපි කියමු අදින් පස්සේ ඇතන් සත්‍යෝ සුවපත්ත්වා. ගැලවෙනවද නැද්ද? ඒක බොරුවක් නෙවෙයි. හරි SPN වල මොකද්ද වාක්‍ය? අයින් කියන්නේ ඇතන් සත්‍යෝ සුවපත්ත්වා. අන්න එහෙම කිව්වම මේක බොරුවකුත් නෙමෙයි ප්‍රායෝගිකව වෙනවා. අපි එහෙම සුවපත්ත්වා කියන බලම් පිරිසක් ඉන්නවා. පින්වත්නි ඇත්තටම මේ ඇතන් සත්‍යෝද සියලු සත්‍යෝද කියලා ගන්න මේ හිතට න්‍යායක් තියෙනවා. මේ න්‍යාය ලොකු කාලයක් කරන් තේරුම් කරන්න ඕන එකක් වුණාට මම කෙටියෙන් නිකන් බලන්න මෙහෙම කියන්නේ. ඕනම තැනක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කර්මය සහ විපාකයේ බලන තැන වැඩෙන්නේ උපේක්ෂාව. මොකද්ද වැඩෙන්නේ? උපේක්ෂාව. ආලා තියෙනවනේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන හතර. මේකේ අපි වැඩිපුර තැන දීලා තියෙන්නේ මෙත්තා කියන එකටද නැද්ද?
දැන් මිනිස්සු මෛත්‍රී භාවනාව කරලා තියෙනවා. හැබැයි ඒක කරුණා භාවනාව කරලා තියෙනවද? නැහැ. මුදිතා භාවනාව කරලා තියෙනවද? නැහැ. උපේක්ෂා භාවනාව නැහැ. අහලත් නැහැ. කොහොමද කරන්න කියලා දන්නේ නැහැ. මිනිස්සු හිතන මේ හතරේ මුල් තැන දීලා තියෙන්නේ මොකටද? මෛත්‍රියට. ඔය පොසොන් එනකොට වෙසක් එනකොට පොඩි ගහනවා මෙත් සිත් වේවා. මෙත්ම තමයි. ඔන්න කරුණක් වෙලාවකට ගන්නවා. සින්දු වලින්ම තේරෙනවනේ කරුණා එහෙම අරගෙන කතා කරනවා. මුදිතාව සහ අර අන්තිමට යනකොට උපේක්ෂාව කියනකොට ගණන් ගන්නෙම නැහැ. උපේක්ෂාවෙන් මහ ලොකු දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතෙන්නේවත් නැහැ. හැබැයි මම කියන ඔයගලන්ට මේ හතරේ අපිට ඇත්තටම ඇති කරගන්න ඕන එකයි. ඒ තමයි හතරවෙනි එක. මොකද්ද? උපේක්ෂාව. ඒක හැදුනොත් අනිත් ටික නිකම්ම වෙනවා. මෙත්තා කරුණා මුදිතා නිකම් වෙනවා. හැදෙන්න ඕන උපේක්ෂාව. මේ වැඩේ තියෙන්නේ සියලු සත්‍ය සූපත්ත්ව වගේ ඉන්න කිව්වට මෛත්‍රිය කරන්න කිව්වට යෝජනා වෙනවා අඩු උපේක්ෂාව ඇති කරගන්න කොහොමද උපේක්ෂාව ඇති කරගන්නේ කියන්නේ. මම බලන්නේ මේක ඇත්තටම පොයින්ට් එකක්. මේ උපේක්ෂාව හාමුදුරුවෝ බණට මෛත්‍රී කරපල්ලා කියන එක පැත්තක දාලා වෙනවාද ඇත්තටම උපේක්ෂාව වඩන්න කියන එක කරන්න කොහොමද කියලා කියනවනම් අනිත ඔක්කොම කරනවා. මම පොඩි යෝජනාවක් කරන්නම් මේ වෙලාවේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න. අපි කියමු යම් සිද්ධියක් කරගමු එක සිද්ධියක්. ඒක අපි චීනේ වෙච්ච සිද්ධියක් මම කියන්නම්. අවුරුදු ගානකට කලින් එක පුතේ අවුරුදු 30 ගානක වයසේ පුතේ එයාගේ යාළුවෝ 4 දෙනෙකුත් එක්ක එකතු වෙලා ගෙදරට අලුතෙන් ෆ්‍රිජ් එකක් ගෙනාවා. හරිද? ෆ්‍රිජ් එකක් ගෙනල්ලා මේ ටිකක් හොඳට ඉඩකඩ තියෙන ෆ්‍රීසර් එකක් තියෙන ෆ්‍රිජ් එකක්. මොකක්ද අරමුණ? මේ පුතාට ටික කාලයක් ගියාට පස්සේ පොලිසියට ගිහිල්ලා එන්ට්‍රි එකක් දාන්න ඕන වෙනවා. මෙයා දාන එන්ට්‍රි එක අම්මයි තාත්තයි අතුරුදහන් වෙලා කියලා. පොලිසිය එන්ට්‍රි එක දාන්න. ඊට පස්සේ පොලිස් පරීක්ෂණ සිද්ධ කරගෙන යනවා. අන්තිමේදී හොයා ගන්නවා අම්මගේ තාත්තගේ මස් කුට්ටි කරලා අර ලන්ච් බොක්ස් තියෙන අර මේ රිජිෆෝම් වගේ ලන්ච් බොක්සස් අන්න ඒ වගේ බොක්සස් වල දාලා මස් අර ෆ්‍රීසර් එකේ ගේ ඇතුලේ අම්මගේ තාත්තගේ මස් මේ ෆ්‍රිජ් එක ගෙනාවේ පුතාමයි. දැන් පොලිසිය එන්ට්‍රි එක දාන්නේ අම්මා තාත්තා අතුරුදහන් වුණා කියලා පුතාමයි. එතකොට ඒ අතුරුදහන් වෙච්ච අම්මගේ තාත්තගේ මස් කොහොමද එයා ගෙනාවු ෆ්‍රිජ් එක ඇතුලට ආවේ? ඒ ඉදම් ප්‍රශ්නයකට ප්‍රශ්නේ දුර දෙක ගිහිල්ලා අම්මයි තාත්තා එක්ක මහ බද්ධ වෛරයක් අදන් හිටපු මේ කොල්ලගේ වැඩ. මෙයා අර යාළුවොත් එක්ක එකතු වෙලා අම්මයි තාත්තව මරලා ඇඟේ කෑලි කෑලි කපලා කටු ටික අයින් කරලා මස් ටික අරගෙන ෆ්‍රීසර් එකේ දාලා බලද්දී ඒ 4 දෙනාම බොන වෙලාවට කන්න. මේක අවුරුදු ගානකට කලින් චීනයේ වෙච්ච සිද්ධියක්. මට මේ සිද්ධිය ඇහුනට පස්සේ පුදුම විලිපලක් දැන් අම්මලා මරණ අය ඉන්නවා ඕනතරම්. ආනන්දරි බාපා කරන්නේ. ඒ මරණවමදියට මේක මේ ෆ්‍රිජ් එකේ දාගෙන මේ බෙද කන්න ඉච්චරම තරහ. ඒගොල්ලෝ හිතන්න මරණ වෙලාවට තරහෙන් මරයි. හැබැයි ඕක ටික කාලයක් ගියාම ආ පසුතැවෙනවා දුක් වෙනවනේ. ඒක දිගට කන්න තියාගන්න තරම. මේකම බේරෙන්න කියලා හිතාගෙන පොලිසියට එන්ට්‍රි එකක් දානවා. අම්මයි තාත්තා ඇතුළට දාන්න වෙලා කියලා. දැන් මට කියන්න ඔය සිද්ධිය ඇහුනම ඔක සත්‍ය වශයෙන් චීනයේ වෙච්ච සිද්ධිය. ඇහුනම මොන කාලකන්නේද කියලා හිතුණාද නැද්ද? හිතුණා. ඕගොල්ලන්ගේ ගම් පළාතේ ඕගොල්ලෝ දන්න අහිංසක අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට වෙදී වුණා නම් ඕගොල්ලන්ට ඒ පුතා ගැන පුදුම තරහක් එයිද නැද්ද? ඕගොල්ලෝ හරි ප්‍රේමනාප අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට වුණා නම් ඔය පුතා ගැන තරහ එනවා කියන අත උස්සන්න බලන්න. මම පුදුම තිරසම් බල්ලෙක් කියලා ඉතට තරහක් එනවද නැද්ද? එනවා.
හරි. අපි හිතමු ඕගොල්ලෝ බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා කියලා හිතමුකෝ. ඕගොල්ලෝ හරි කැමති ස්වාමීන් වහන්සේලාට. ඕගොල්ලන්ට ආරංචි වෙනවා මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ හරි අහිංසක සන්නාසනමක්. ඕගොල්ලෝ දන්නවා හොඳටම උන්වහන්සේව. අන්න උන්වහන්සේගේ ඇට කුඩු වෙනකන් ගහලා උන්වහන්සේ පිරිනමන පාලා කියලා ආරංචි වෙනවා. උරු කට්ටියක් ගහලා ඇට කුඩු වෙනකන් ගහලා නිල් වෙන්න අනේ උන්වහන්සේ පිරිනමන පාලා ජීවිතය තොර කරලා කියලා. දුක හිතනවද නැද්ද? කොබලන් සෝමහාඳුර අපවත් වෙච්ච සිද්ධිය ආරංචි වෙනකොට දුක හිතෙච්ච අය තමයි. දැන් සෝමහාඳුරන්ට ඇටකොඩු වෙනකන් ගහලා උන්වහන්සේ අපවත් වුණාද? එහෙම දෙයක් වුණේ නැහැ. උන්වහන්සේ අපවත් කිරීමක් කියන එක අපි විශ්වාස කරනවා. හැබැයි උන්වහන්සේට කායිකව ගහලා ගුටි කාලා ඇටකොඩු වෙලා මස් ගොඩක් වෙන්න එහෙම දෙයක් කරලා තිබුණේ නැහැ. දැන් අපි දන්න අපේ හාමුදුරුවෝ සෝමහාඳුරෝ අපි දන්න හාමුදුරුවෝ අපිට මෙහෙම ආවනම් දුක කරවයගෙන තරහ අර වගේ මුගලන් මහරහතන් වහන්සේට උනා වගේ දෙයක් සෝමහාඳුරට උනා නම් බැරිලා හරි අපිට කොහොම තරහක් ආවේගයක් එයිද කියන්නේ නේද? දැන් එතකොට මේ රහත් වෙලත් නැහැනේ සෝමහාඳුර. මුගලන් මහරහතන් කියන්නේ රහත් වෙච්ච කෙනෙක් අගසව් කෙනෙක්. එහෙම උත්තමයෙකුට අර වගේ දෙයක් වුණා කියලා ආරංචි වලට එදා මිනිස්සුන්ට කොහොම තරහක් එන්නේ නැද්ද කියලා මට කියන්න. නේද? ඔබ තරහක් එන්නේ නැද්ද? ඒ සිද්ධිය වෙනකොට. ඔන්න බලන්න මුගලන් හාමුදුරන්ට විපාකයක් මේ වෙලාවේ ලැබුණේ. විපාකයක් කෙනකොට අනුකම්පාවක් වෙනවා. විපාකෙ විදිත්ති. දැන් මුගලන් හාමුදුරු විපාකෙ වෙන්න අපිට අනුකම්පාවක් වෙනවා නේ පව්. හැබැයි මේ මුගලන් හාමුදුරුවම ඔය විපාකෙට හේතු වෙන කර්ම කරන කාලේ අම්මාවයි තාත්තවයි මරලා දානවා. ඒ මරපු එකේ කර්මය කරපුදා අපි එදා හිටියනම් ඒ ගම. අර චීනේ කොල්ලගේ සිද්ධිය වලට මම කල්ලාතු දෙන්නේ මොනවද කියන්නේ. අපි එදා හිටියනම් අපිට අනිවාර්යෙන් අපි දන්නේ නැහැ මේ මිනිමරුව ඉස්සරහට මොග්ගල්ලාන කියලා රහත් වෙයි කියලා අපි දන්නේ නැහැ. අපිට වෙන්නේ මහා කාලවන්නේ. මේ අහිංසක අම්මාවයි තාත්තවයි මරලා තිරසනෙක් වගේ. අපිට අනිවාර්යයෙන්ම ඒ කොල්ලගෙන එදා තරහයිද නැද්ද අපි එදා හිටියනම් බලන්න. කර්මය කරද්දි තරහ යනවා විපාකෙ විදිහට අනුකම්පාවක් වෙනවා. කොබලනක තේරිච්ච අය තෝසන්. කම්ම විපාක. ඔය වචන දෙක හදනනේ. කර්ම විපාක. කර්ම විපාක. එතකොට කර්මය කරන්නා වියස තරහ යෑමත් විපාකයේ විඳින්නා වියස අනුකම්පාව ඇතිවීමත් කියන හිතේ සාමාන්‍ය දෙයක්. මම ඔයගලට එක සිද්ධියක් කියන්නම්. S2 මම දැක්ක ඇත්ත සිද්ධියක්. හොඳයි. බල්ලෙක් ලස්සන බල්ලෙක්. ඒ බල්ලගේ කටේ රතිඤ්ඤයක් තියලා නූල විතරක් එළියට එන්න කොල්ලෝ ටිකක්. මේක ඇත්තට කරපු දෙයක් අපේ රටේ කොල්ලෝ ටික. අවුරුදු කීපයකට උඩදී කොල්ලෝ ටිකගේ රතිඤ්ඤයක කට ඇතුලෙන් තියලා නූල විතරක් එළියට එන්න තියලා හොම්බ ගැට ගහලා. හොම්බ ගැට ගහලා මේ කොල්ලෝ ටික වීට් මෙන්නේ නූල පතු ගන්නවා. වීඩියෝ එකක් නේ ෆොටෝ ටිකක් තමයි මම දැක්කේ. ඔය සිද්ධිය. අවුරුදු කොහොමද 6කට විතර එහා දැක්ක දෙයක් මේ ෆොටෝ ටික ඉන්ටර්නෙට් එකේ. නූල පත් වුණාට පස්සේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මොකද වෙන්නේ කියලා. බෝම්බේ පිපුරුවා වගේ කට පුපුරලා මස් කෑලි වීසි වෙලා හැමතැනම අර බල්ලගේ මෙහෙන් මස් එල්ලෙනවා. ඒ කියන්නේ හොම්බක් නැහැ ෆැට් වෙලා මේ එල්ලෙනවා මස් ටික. කටක් තියනවද කියලා තේරෙන්නේ අපෝ එල්ලෙනවා. වැඩගෙන මැරෙලා නැහැ. මුන් ඒකත් hina වෙවි ෆොටෝ ගන්න. ඒගොල්ලන්ට විනෝදේ. මට කියන්න ඒ බල්ලාගේ ෆොටෝ එක දැක්කට පස්සේ මම දැක්කේ තවත් දුක් විඳින එක බල්ලෙක් හැටියට නෙමෙයි. මම මේ බල්ලාව දැක්කේ මේ ලෝකේ කොච්චර හරි බල්ලෝ ගානක් ඇතනේ. ලෝකෙ ඔක්කොම බල්ලෝ ගානක් ගන්නෝ. ඒ සියලු බල්ලන්ගේ වැඩිම දුක් විඳින බල්ලාව නම් කරන්න කිව්වොත් එහෙම. මම නම් කරන්නේ මේ බල්ලාව. මේ ලෝකේ ඔක්කොම බල්ලන්ගෙන් වැඩිම දුක් විඳින බල්ලා. ඒ බල්ලා. ඒ මොකද එච්චර විශේෂත්වය. ඔයගොල්ලෝ කිය හිතලා බලන්න.
මේ බල්ලා එක පැත්තකින් තුවාලේ වේදනාව විඳින්නේ. ඔගොල්ලෝ කියන්නේ බල්ලට තුවාලයක් වුණා කියලා බඩට බඩගින්න එනවද නැද්ද? බඩගින්න එනවා. බඩගින්න ආවට පස්සේ කන්න කටක් නැහැ දැන්. තුවාලේ වේදනාවට අමතර එක්ස්ට්‍රා වේදනාවක්. එක්ස්ට්‍රා ආපු තව එක පේන් එකක් මේ බඩගින්න. බඩගින්නේ වේදනාවට විසඳුමකුත් නැහැ. එක්ක බඩගින්නෙන්ම මැරෙනවා. එක්ක තුවාලෙන්ම මැරෙනවා. අනිත් පැත්තෙන් පිපාස. වතුර ටිකක් බොන්නවත් දිවක් නැහැ. ඒ මහා දුක කියාගන්න විදියකුත් නැහැ. හිතන්න කකුලක් කැඩෙන්නේ එහෙම කියලා. හැබැයි එල්ලි හරි ගිහලා කෑම ටිකක් ගන්න. වතුර ටිකක් බොන්න. කකුල් දෙකම කඩන්නේ කකුල් හතරම කඩලා දැම්මා. කාට හරි කෑම ටිකක් කවන්න හරි පුළුවන්. අර බල්ලට කවන්නවත් කටක් නැහැ. ඒතර ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද මේ ලෝකෙ වැඩියෙන්ම දුක් විඳින බල්ලා ඒ බල්ලා කියලා. කොහේ හරි පණුව ගහලා තිබ්බා. ඒ බල්ලා කොහෙන් හරි වතුර ටිකක් හරි බොනවා. නමුත් මේ බල්ලා මැරෙනවා, ස්ථිරවම මැරෙනවා. හැබැයි මැරෙන්නේ එක්ක තුවාලෙන්, එක්ක බඩගින්නෙන්, එක්ක පිපාසෙන්, එක්ක තුනෙන්. පුදුම දුකක් විඳලා මැරෙන්නේ. තුවාලෙන් මැරෙනවා නම් මැරෙන්නේ අර බඩගින්නේ පිපාස වේදනාව දරා ගන්න බැරුව ඒකත් විදෝ මැරෙන්නේ. මට කියන්න ඒ බල්ලට වඩා දුක් විඳින බල්ලෙක් තව ලෝකෙ ඉන්න පුළුවන්. දැන් බලන්න එතකොට අර කොල්ලන්ට තේරෙන්නේ නැහැ රටින් එකක් පත්තු කරලා මේ ගින්දර ටිකක් අල්ලන එක විතරයි. හැබැයි ලෝකෙ වැඩිම දුක් විඳින බල්ලා බවට බල්ලාව පත් කරලා පුදුම වේදනා. මොනවා කරලාද මේ බල්ලා? මේ විනෝදය. අවංකවම ඔයගොල්ලෝ මේ සිද්ධිය හැට දැක්කම මේ කොල්ලෝ ගැන තරමක් වෙනවද නැද්ද? අද උසන් බලන්න. හරි. ඒ බල්ලා ගැන හදවතේ උණු වෙනවා නම් ඇත්තටම අනුකම්පාවක් ඇති වෙනවා නම් අත උසන් බලන්න. පරදුක්ඛේ හදයන් කම්පතිති කරුණා. බුදුරජාණන් වහන්සේ අනුන්ගේ දුක දැකලා හදවත කම්පා වෙනවා නම් ඒකට කියනවා කරුණාව කියලා. දැන් මේ බල්ලාගේ සිද්ධිය දකින්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට. ඇහුණත් ඇති. මේක ලංකාවේ ඇත්ත වෙච්ච සිද්ධියක් නෙවෙයි. ඇහුණත් ඔයගොල්ලන්ගේ හිතට ඒ කරුණාව එනවද නැද්ද බල්ලා ගැන අනුකම්පාව? දුක වෙනවා. කොබලන්න අත උසන්න හොඳට පේන්න අත උසන්න. මට ඔය සිද්ධියට අත උස්සන එක හොඳට පේනවා. අවංකව හදවතේ අනුකම්පාව කරනවා ආපහු අවංකව මුඩට පේන තව පේන හොඳට උඩට අත උස්සන්න. හරියට පාතන. මම ඔය බල්ලා දැක්කට පස්සේ මේකේ මන් ටිකක් කරා ගැඹුරට ගිහිල්ලා හිතපු ඉඳන් මට තේරුනේ බඩගින්න පිපාසය හැම දුකම මේක විඳිනවා කියලා. නැත්තම් අනේ පව කට තුවාල වෙලා ලොකු තුවාලයක්. අපි තුවාලේ දුක විතරයි අපිට එකපාරට වෙන්නේ. නිකම්ම හරිය ගැඹුරින් හිතපු ඉඳන් මට මේකගේ පිපාසයේ දුක, බඩගින්නේ දුක ඔක්කොම හිතට දැනෙන්න ගත්තා. බල්ලා කොහෙද කියලාවත් දන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකේ දැක ෆොටෝ ටිකක් හින්දා තමයි මට හොයන්නවත් විදියක් නැහැ. නැත්තම් මේ බල්ලා වෙනුවෙන් අපිට මොනවා හරි කරන්න දෙයක් තිබ්බා. පින්වත්නි මම කල්පනා කරා මෙච්චර ලෝකේ වැඩිම දුක් විඳින බල්ලා බවට මේ බල්ලාපත් වෙන්න මේ බල්ලා මොකක් කරන්නේ නැද්ද? මට ඕම හිතනකොට එක පාරට මතක් වුණා ප්‍රභාකරන් දිගන්නේ. ඒ ප්‍රභාකරනොත් දැන් කලේ අසත්පුරුෂ ක්‍රියාවද සත්පුරුෂ ක්‍රියාවද? අසත්පුරුෂ ක්‍රියාව. එතකොට ප්‍රභාකරන් මැරිලා යන්නේ සත්පුරුෂය උපදින ලෝකයකද අසත්පුරුෂය උපදින ලෝකයකද? අසත්පුරුෂය උපදින ලෝකෙ. දුක් විඳින ලෝකෙ. නිරේයයි. සමහර කර්ම විපාක විඳිනා ඉන්නවා නිරේ යන්න කලින් කොහේ හරි මේ පෙරේත ලෝකේ, තිරිසන් ලෝකේ දුක් විඳලා නිරේ යනවා ඉන්නවා. දැන් ප්‍රභාකරනුත් ඒකාන්තයෙන් නිරේ යන කෙනෙක්. හැබැයි සමහරට කියන්න දන්නේ මේ වගේ තිරිසන් ලෝකවල දුක් විඳලා යන්නත් පුළුවන්. කර්මයේ වෙනස් විපාක දෙන විදිහ හිතන්න බෑ. දැන් එයාත් අර මස් කෑලි විසි වෙලා මිනිස්සුන්ට දුක් විඳින්න සැලැස්වන්න සෑහෙන අහිංසක මිනිස්සුන්ට. දැන් අපේ මේ රටේ පහළ පැතිවලම බස් වල නොයෙක් තැන්වල කැවිති කොල්ලෑවේ බස් එකේ මට මතකයි ගැබිනි අම්මලා සායනයකට ගිහිල්ලා එනකොට හාමුදුරුවෝ කෙනෙකුත් හිටියා. මේ කැවිති කොල්ලෑවේ බස් එකේ. එතකොට මේ වගේ ගැබිනි අම්මලා මැරෙනකොට අර බෝම්බ වලට මේ ළමයින් බඩේ ඉන්න ළමයාව මස් කෑලි වීසි වෙනවා. එහෙම මස් කෑලි වීසි වෙන්න කරපු කර්ම විපාකෙට මම බලවර බල්ලගේ දැන් කට පුපුරලා දත් කොහෙවත් දිව කොහෙවත් මස් කෑලි එල්ලෙනවා. මට එකපාරට එදා හිතුනේ ප්‍රභාකරන්ද දන්නේ නැහැ කියලා.
අපි නිකන් හිතට ඇත්තම ඔව් ඒ ප්‍රභාකරන් කියලා හිතාගමු. එයා මේ ඉපදි දැන් ඔන්න ඔය ලෝකෙ ඉපදිලා දුක් විඳිනවා. මැරෙනවා උතන. දැන් ඕගොල්ලෝ උඩට අත උස්සලා තියෙන්නේ කාට අනුකම්පා කරලා. ඒ ඇත්තටම ප්‍රභාකරන් නම් දැන් ඔයගොල්ලෝ කාට අනුකම්පා කරලාද අත ඉස්සේ උඩට? ප්‍රභාකරන්ට අනුකම්පා කරලා. හොඳට හිතන්න. ප්‍රභාකරන් ආයි උපදිද්දී මමයි ප්‍රභාකරන් කියලා පිටේ බෝඩ් එකක් බලන් උපදිනවද? නැහැ. ආයි අපිට කවදා හරි ප්‍රභාකරන්ව සාරාංශව පේන්නේ වෙනවාද ඔන්න ඔය જાතියේ දුක් විඳින චරිතයක් තුලින්. හැබැයි අපි දන්නේ මේ අහවලා කියලා. අපිට මේ සංඥාව නැහැ. ඒ සංඥාව ආවොත් එහෙම හොඳ වැඩේ ඔකට කියලා කියයි. සංඥාව ආවොත් නමුත් සංඥාව එන්න විදිහක් නැහැ. බෝඩ් එකක් ගහගෙන නැන්නේ. දැන් ඔකොල්ලම අත උස්සපුවාම ප්‍රභාකරන් නම් කියලා කියනකොට හිත ඇතුලෙන් කියන්නේ එහෙනම් කවන්නේ. හොඳ වැඩ. කියලා හිතච්චාද නේද? දැන් මට කියන්න. සත්වයා කියලා කියන්නේ මේ සසර යන කෙනා. ප්‍රභාකරනුත් සත්වය. එයා එක දැන් මනුෂ්‍යාත්මය ඊට පස්සේ තව තිරිසන් ආත්මික කොහේරි ආත්මික. දැන් මේ ප්‍රභාකරන් කියන සත්වයා ඉන්නවා. ඕගොල්ලෝ ඇත්තට මේ සත්වයට වෛර කරනවා. නෑ. ඕගොල්ලෝ ඇත්තට මේ සත්‍යයට වෛර කරනවා නම් අර බල්ලා ඇත්තටම ප්‍රභාකරන් නම් ඕගලන්ට වෛරයක් එන්න ඕනේ දැක ගන්න. නමුත් ඕගලන්ට වෛරයක් එන්නේ නෑ අනුකම්පාවක් කරනවා. ඒ කියන්නේ සත්‍ය ගැන නෙමෙයි තරහා තියෙන්නේ සංඥාව ගැන. ඒ ප්‍රභාකරන් කියන සංඥාවක් තියෙනවා අපේ මනසේ පුද්ගල සංඥාවක් ඕකට විතරයි තරහා තියෙන්නේ. ඒ සත්‍යයට ඇත්තටම තරහක් නෑ. මොකද එයාම කවදා හරි ආත්මික අපේ අම්මා වෙලා ඉඳලා තියෙනවා තාත්තා වෙලා ඉඳලා තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන අම්මා වෙච්ච නැති කෙනෙක් තාත්තා වෙච්ච නැති කෙනෙක් නෑ මේ සංසාරේ. මගේ අම්මා වෙලා මෙතන ඉන්න හැමෝම ඉඳලා තියෙනවා. තාත්තා වෙලා ඉඳලා තියෙනවා. එක සතෙක්වත් නැහැ කියන අම්මා තාත්තා වෙච්ච නැති ඉච්ඡර දීර්ඝ සසරේ ඇත්ත තත්ත්වයක. එහෙනම් ප්‍රභාකරනුත් මගේ අම්මා වෙලා ඉඳලා තියෙනවද නැද්ද? තාත්තා වෙලා ඉඳලා තියෙනවා. හැබැයි මට ඒ එදා මගේ අම්මා වෙලා හිටිය කියන සංඥාව දැන් නැහැ. දැන් තියෙන්නේ මේ රටේ විනාශකාරී පුද්ගලයෙක් කියන සංඥාව. ඒ නිසා ඒකට වෛර කරනවා. ඇත්තටම සත්‍යයට අපි වෛර කරන්නේ. මෙතන ඉන්න අයටත් මට පේන්න බැරි තරම් දේවල් සසර වෙලා ඇති ඕගොල්ලොත් එක්ක. ඕගොල්ලෝ ඔහොම මගේ ළඟ පාමල වාඩිලා ඉන්නේ සත්‍යයට වෛර කරන්නේ. මොකද ඕගොල්ලන්ගේ සංසාරේ සමහර ආත්මවල මම කරපුවට මාව මෙතන මරලා දාන්න ඕන දේවල් කරලා ඇති ඕගොල්ලන්. අපිට මතක නැහැ දන්නේවත් නැහැ. අපි සත්‍යයට වෛර කරන්නේ ඇත්තටම සංඥාවට වෛර කරන්නේ හොඳට මතක තියාගන්න. ඒ නිසා තමයි සියලු සත්‍යය සෝපත් එක්තා කියන තේරිය හරියට ඔළුවට ආවොත් අපිට පුළුවන් වෙනවා පින්වත්නි බලන්න ওই බල්ලාගේ සිද්ධියත් ඔළුවට අරගෙන බල්ලා ඇවිල්ලා එතන විඳින්න විපාකය. මම කිව්වා ඉස්සෙල්ලා මොගලන් හාමුදුරුවන්ගේ සිද්ධිත් විපාකෙදී අනුකම්පාව වෙනවා. හැබැයි මේ බල්ලා ඇත්තටම කලින් ප්‍රභාකරන් නම් කර්මය කරන තැන තරහ යනවා. බලන්න කර්මය කරද්දී තරහ යනවා විපාකෙදී අනුකම්පාව කරනවා. කොබලන ආපහු ඒක තේරිච්ච ඇදෝස විපාකෙදී අනුකම්පාව කර්මෙදී තරහ. මොකක්ද මේ විහිළුව? හරි. එතකොට දැන් ඕගොල්ලෝ පන්සලකට ගියාම ටිකක් ආදරෙන් ගෞරවයෙන් උතර කටයුතු කරනවානේ. පන්සලේ බෝධිය ළඟ වැලි මළුවේ උන්නැහි කෙනෙක් සපත්තු දෙක දාගෙන ඇවිද බෝමළුවේ ෆෝන් එකෙන් මල් කඩනවා. අපි හිතමු. දැන් මිනිහට කියනවා එතන ඉන්න උපාසකම්ම කෙනෙක් පුතේ ඔය සපත්තු දෙක ගලවලා එන්න. අනේ මේ යනෝ යාච්චයන් කියලා අර අම්මට මේ පොඩි සද්දයක් දාන්න. දැන් මේ අම්මට තරහ යනවද නැද්ද? ඊළඟ දැන් උදේම තේරුම් එක හිතාමතා සපත්තු දෙක දාන්නේ. නොදැන නෙමෙයි. සමහරවිට ෆෝන් එකේ ඉන්න හින්දා නොදැන කිතේනේ. ඔය ගලවලා ඉන්න කොහොම කෑ ගහනවා. ඒ කියන්නේ යාස් හිතාමතා දාන්නේ. දැන් අගෞරවයටද නැද්ද? අගෞරව. තරහ යනවද නැද්ද වගේ සිද්ධියනේ. තරහ යනවා. දැන් මුගලන් හාමුදුරුවෝ ගමු උදාහරණයකට. මුගලන් හාමුදුරුවෝ ගැන අපේ හිතේ ඇල්මක් තියෙනවා නම් උන්වහන්සේට වැරද්ද කරපු කෙනාට ගැටී වෙනවා. ඒතර මේ දෙක බැලන්ස් වෙන්නේ කොහොමද? උන්වහන්සේ අහිංසකයි. ඇත්තම අහිංසකයි. අහිංසක හාමුදුරුවන්ට මෙහෙම දෙයක් කරපු එක ගැන අපිට තරහ එන්නේ. කිසිම වැරද්දක් කරලා නැහැ. උන්වහන්සේ වරදක් නැති දැන උන්වහන්සේ මෙහෙම කරපු එකට අපිට තරහක් එනවා. අපි ගමු දැන්
ඇත්තටම මේ ජීවිතේ වරදක් නොකලට මේ විපාකයේ පිණිස අතීතේ වරද්දක් තියනවද නැද්ද? අන්න ඒක අපිට අමතක වෙන හින්දා තමයි විපාකයේදී එකපාරට අනුකම්පාව පමණක් ඇවිල්ලා අරයට තරහක් එන්නේ. අපිට එන්න ඕනේ විපාකේ අමතක කරපු අනුකම්පාවක් නෙමෙයි. විඳින විපාක ගැන අනුකම්පාව. විපාක ගැන අනුකම්පාවක් ආවම වෙන්නේ මොකක්ද දන්නවද? තව දැන් මුගලන් හාමුදුරුවෝ පැත්තකින් දෙනකොට අර බල්ලගමුකෝ. තව ආත්ම කීයක් මේ විදිහට මස් කෑලි විසිවිවි කන්න නැතුව දුක් විඳ මෙහෙම දුක් විඳීද ආත්ම කීයක් තව මේ විපාකේ ගෙවයිද කියලා විපාක ගැන අනුකම්පාවක් ගන්නවා. හැබැයි අපි එකක් දන්නවා එතකොට මේ හේතු සහිතව වෙච්ච දෙයක් නිසා හේතු රහිත දෙයක්වත් නෙමෙයි. එතකොට අපිට තේරෙනවා අනිත් පාර්ශවය. දැන් අපිට තරහ ගියේ එතකොට බල්ලට ප්‍රශ්නයක් දාපු කොල්ල ටික ගැනනේ. රතිඥයක පත්තු කරපු කොල්ල ටික ගැන තරහක් ආවා. සියලු සත්වය සෝපත් වෙත්වා කියන්න බෑ. බල්ලක් සෝපත් වෙත්වා කියනකොට කොල්ල ටික බංග වේවා කියන්නේ. නේ? කොල්ල ටික මක කියලා පටන් ගන්නවා. නේද? බල්ලා සෝපත් වෙනවා කියලා හිතෙන්නේ. එතන සියලු සත්‍ය වෙනවද සෝපත් වෙත්වා? නෑ. සියලු සත්‍ය වෙන නම් මොකද වෙනවද? බල්ල ගැන සෝපත් වෙත්වා කියන හැඟීම වෙනවනේ කොල්ල ගැන සෝපත් වෙත්වා කියන හැඟීම වෙනවා. ඒකෙන් නම් මොකද කරන්න ඕනේ? කර්මයයි විපාකේ ගලපන්න. මොකද මට හරකා වගේම පේනවා මුදලාගේ. ඒ වගේම කුටි කනවා පේනවා. දැන් මට හරකට එන අනුකම්පාව මම මිනිහගෙනත් යනවා. උපේක්ෂා සියලු සත්‍ය සෝපත් වෙත්වා. ඔයාලා නාට්‍යයක් කරනවා මේ දවස්වල නාටකකාරයෝ කියලා බලන අතසම් බල මට නාට්‍ය බලන්න තියා මගේ වැඩසටහනක් කරන එකක් බලන්න වෙලාව නැහැ. හැබැයි මම YouTube එකේ පුළුවන් වෙලාවට බලනවා හාමුදුරුවන්ගේ සිරිසේනනේ සිරිසේනගේ සමහර හොඳ ලස්සන වචන කරුණු ටිකක් තියෙනවා ඒ ටිකේ. ඒතර තියරි එකක් විදිහට ගත්තොත් එහෙම අර කසපු පෙර පෙර හිටපු මේ අයට මේ හාමුදුරුවෝ අනුකම්පා කරලා දියුණු වෙන්න මග හැදුවා. දැන් මම පන්සලක දවසක් ගිහලා දේශනා කරන වෙලාවක එතන සිල් ගන්න මිනිස්සුන්ගෙන් ඇහුවා දැන් ඕගලන්ට දාන කෙනාවත් එහෙම අරක්කු බාර එක කරන මුදලාලි දාන ගේන්න ඇහුවොත් එහෙම හාමුදුරුවන්ගෙන් ඊළඟ පොයේ දවසේ ඔබේ උපාසකම් වල කැමතිද කියලා ආපෝ වගේ දානේ අපිට පහඳුරුනේ කිව්වා. ඒක උපාසකම් කියන්නේ. එතකොට මිනිස්සු ඇත්තටම මේ උපේක්ඛාව නැති තැන අනුකම්පා කළ යුතුම කෙනාට තමයි වෛර කරන්නේ. අනුකම්පා කළ යුතුම කෙනා. දැන් බලන්න ප්‍රභාකරන් කියන්නේ මේ රටේ වැඩියෙන්ම දුක් විඳින්න ඉන්න කෙනානේ විපාක විඳින්න ඉන්න කෙනා. චරිත අතර ඒ කරපු කර්ම වල කොහොම විපාකාත්මක නම් කියවයි. දෙන්නේ මගේ අම්මා වෙච්ච කෙනෙක් නම් සංසාරේ. නම් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ වචනයට අනුව ස්ථිරවම අම්ම වෙලා තියෙනවා ප්‍රභාකරන් මගේ. එහෙම වෙච්ච මිනිහා මේ ජීවිතයේ අසත්පුරුෂ කම් කරලා මහා කර්ම ගොඩක් රැස් කරගෙන දැන් විපාක ගෙවන ආත්ම ගන්න බලන් ගියාම පොයේට පන්සලට ඇවිල්ලා සිල් ගන්න මිනිස්සුන්ට වැඩිය මගේ හිතේ මෛත්‍රියක් තියෙනෝනේ අර වැඩිම දුකක් විඳින්න ඉන්න මිනිස්සුන්ටද නැද්ද? මේ මිනිස්සුන්ට අපිට ඔන්න ඔය තියරි එක හිතේ හදාගන්න පුළුවන් වුණොත් එහෙම ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ටිකට කියන්නේ බ්‍රහ්ම විහරණ කියලා. බ්‍රහ්ම කියන්නේ මේ විහරණය කියන්නේ බ්‍රහ්මයක වගේ වාසය කරනවා කියන එකයි. බ්‍රහ්මයන්ට තරහ යන්නේ නැහැ. මේ උපේක්ඛාව මුල් කරගෙන ඔය ටික එකපාරට වෙන්නේ නැහැ මතක තියාගන්න. ටික ටික පුරුදු වුණා. ටික ටික පුරුදු වුණා. දවසක ඔයගොල්ලෝ කවුරු වගේ වෙයිද? දැන් වෙන්නේ මොන වගේද? දැන් මෛත්‍රී තියෙන තැනකට බ්‍රහ්ම. මෛත්‍රියට විරුද්ධ එක තරහ. තරහ තියෙන තැන මොකක්ද? අතන බ්‍රහ්ම නම් මේ පැත්තේ යකා. ඒ කියන්නේ තරහ ආපු ගමන් මට යකා නැද්ද? මගේ යකා උස ගන්න එක. අර මිනිහා එහෙම කිව්වා මට එතන යකා එක කියන්නේ. එතකොට යකා නගිනවා යකා උස් වෙනවා තව තියෙනවා නේද? යකා වැහෙනවා. එතකොට මේ තරහට කියන වචනයක් නේද තරහ ආපු ගමන් පැහැදිලිව ලෝකයා පිළිගන්නවා මම මොකක්ද? තරහ ආවොත් මං යකා කියලා පිළිගන්නවා. කවුද නොවන්නේ? ඔබතුමා කවුද මෙතන ඉන්නේ සීනියම
මේ කැපුම් මාංශෙන් කට්ටිය ගියයි හාමුදුරනේ යකාගති කියලා. මේ දැන් මෙතන කාගේ කතාව ඔච්චර තමයි ඈ. ඔයගලන්ට බණ කියන මාත් ඔච්චරයි. ඒ කියන්නේ ජීවිතකා දැන් මම මේ බ්‍රහ්ම විහරණ කියන එක අත්හදා බලනවා. හරිද? මේක දැන් අපි ටික හුරු වෙවි පුරුදු කර යනවා. එතකොට ඕනම තැනක මට සර්ත් එකයි මහින්දත් එකයි කප්ටත් එකයි මයින්දත් එකයි ඔක්කොම එකයි ඈ. මොකද මට පේනවා උන් තමයි වැඩිම දුක් විඳින්නේ සංසාරේ. කරපු කිරුවාවල් වලට කර්ම විපාක රැස් කරපුවා කොච්චරද කියලා බැලුවොත් එහෙම කොහොම සසරේ දුක් විඳින්න තියෙනවද කියලා බලනකොට හරි. යකාගතින වැඩිම පුරුදු කරලා තියෙන්නේ මැරිලා මොකා වේද අපි එහෙනම්. වැඩිම පුරුදු කරේ යකාගතින මැරිලා වෙන්නේ යකා. ඉතින් අපි බ්‍රහ්මගති පුරුදු කරන්න ගත්තොත් බ්‍රහ්මය වේ. ඔගොල්ලෝ සමහර වෙලාවට බලන්න හොඳ මිනිස්සුන්ට කියන අනේ යානම් දෙයියෙක් කියන. දෙයියෙක් වගේ මිනිස්සු කියන. දෙයියා කියන්නේ තරහ යන කෙනෙක්. දැන් බ්‍රහ්ම කියන එක කියලා දෙන දෙයියටත් වඩා උසස්. කොහොම හරි අමාරුවෙන් කරන්න බලන්න මේක. මොකද මේ බ්‍රහ්ම විහරණ ටික හදාගත්තට පස්සේ නිවෙනවා. මේක නිවෙන්න ඕන කාලයක්, ඇවිස්සෙන කාලයක් නෙමේ. හැම තිස්සෙම අනිත් කෙනා ගැන අනුකම්පාවක් ඇති කරගන්න. අනුකම්පාවක් ඇති කරගෙන වැරදි කරනම මිනිහා ගැන තමයි වැඩියෙන්ම බලන් ගියාට පස්සේ අනුකම්පාව ඇති වෙන්න ඕනේ කියන එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න. මගේ ස්ථිර රේදුරු මහත්තයා නෙමෙයි අද ඇවිල්ලා ඉන්නේ. මේ ළමයා මෙතන අතර ඉන්නව බලන්න. මගේ මේ එහා අනුරාධපුර පිච්චවවනම අක්කර 20 ගානක රෝමෙලිසයි දන්සලත් වෙන්නේ. ඒකේ මගේ එතන ස්ථානේ බැකෝ එකේ වැඩ කරන්න මේ පුතා. මේගොල්ලෝ මේ මහා ලොකු කාලේ නෙවෙයි පොඩි කාලෙකට ඔය සරා කලින් කරපු වැඩ කරපු කෙනෙක්. හරිද? මිනිහා ළඟතියම් පාව දුන්නා වැඩ. හැබැයි එයාගේ ගුණයක් කියන්න ඕනේ නේද? එයා දැන් ඒ ඔක්කොම අතහැරලා දැන් මගේ ළඟ වැඩ කරනවා. හැමදේම අතහැරලා. මෙයාගේ හිටියද යාළුවෝ දෙන්නම මගේ ළඟ දැන් වැඩ කරනවා. මාස් පඩියට. එතකොට දැන් මගෙන් අද එනකොට අහනවා මේ මම ඇත්ත කතාවම කියන්නම් ලැජ්ජම කරලා දාන්න. අර මගේ එනකොට ගාමන්ට් එකක් හම්බුණා ගැටහැත්තේ. තිරණේ ගාමන්ට් නේ. එතන යනවා මේ දැන් එතන ට්‍රැෆික් වෙලා ඔක්කොම හිර වෙලා සෙට් එකත්. කිලෝ ටිකක් යනවා මේ එතන. මේක මේ මම අත ගහගෙන බලන්න. අතන යන කිලෝ ටික දිහා. මෙතන ඉස්සරහා තිබ්බ ලොරිය පිටත් වෙලා ගියා. දැන් ලොරිය ගිහිල්ලා එහෙම බලන්න. දැන් ට්‍රැෆික් එක මම බැලුවා මේ යන්නේ නැත්තේ මොකෝ කියලා බලනවා මෙයා අරහේ බලන් ඉන්නවා. සමහර නිකන් ඔළුව වහගෙන ගියද නැහැ මහන්සියට. මං කිව්වා මට තවසෙත් පෙරුනේ කොයි වගේද දන්නවද කියලා hina වෙලා මම අර ඌරු සුචි ටිකක් දැක්ක ගමන් හරි ආසයි නෙවට දැක්ක ගමන් ගාලා හරි ඒකේ ගුණ හරි සතුට වෙනවනේ ඒක දැකලා මට පේන නිකන් ඌරේ අසුචි ටිකක් දිහා රස කරගෙන බලන් ඉන්නවා වගේ කියලා. මම කැමරාමෙන්ට අසුචි කිව්ව නෙමෙයි උපමාව. හරිද? උපමාව කිව්වේ. මිනිහෙට වශයෙන් ගාමට කියලා හඳුනනට භාවනා කරන්න ඕනේ. මට හිත හදාගෙන භාවනා කරන්න ඕනේ මට කොහේ හරි මේ තනක් හදලා දෙන්න කියලා. මේ කොස්ගම තියෙනවා ගොයෙක්ක කිතන ඔයගොල්ලෝ දන්නවා ඇති. මමත් සමහරවිට ඔගේ අනුරාධපුරේ තියෙන ශාඛාවට යනවා ධම්මානුරාධයකට දවස් 10ක නිවාසික භාවනා වැඩසටහන් තියෙනවා. කොහරි මම හදලා දෙන්න. දැන් මේ කොහොම හිටියේ කෙනෙක්ද එතකොට? අපි අනුකම්පා කළ යුතුම උදව් කළ අනුකම්පාවක් නෙමෙයි අතර මේක. එයාට කරුණාව මෛත්‍රිය කියලා එක තියෙන්න ඕනේ එතෙන්ටයි. වැරදිම කරන කෙනාට. හැබැයි තරහ යන්නෙම වැඩියෙන් එතන. එතන තරහ හදාගත්තොත් අනිත් අය වල තරහ නිකම්ම හැදෙනවද නැද්ද? හදාගන්න ලෙස. මම ඔය කියලා දුන්නේ අමාරුම තරහ හදාගන්න ක්‍රමය. හොඳයි ඇති කාලය. දැන් ට්‍රාන්ස්පෝර්ට් මිස් වෙනවා ඊට පස්සේ ඔයගලන්ට මේ අද අපේ මේ ගාමන්ට් එකේ ඔයගොල්ලෝ බොහොම සතුටින් පොසොන් උත්සවයේ දවසේ මේ වැඩසටහන සංවිධානය කරගත්තේ. බුදුරජාණන් වහන්සේලාගේ මිනිමරුවෝ මංකොල්ලකාරයෝ නගරසෝබිනී බොහෝ දෙනා එදා ධර්මය අවබෝධ කළා. අද ඒ වුණාට පන්සල තහනම් වෙලා තියෙනවා.
එහෙම මිනිසෙකුට හොරෙක් පන්සලේම දෙයක් කරගන්න කරොත් එහෙම අපි මේ මිනිස්සයා පොලිසියට දානවා නිසා මිනිස්යාගේ මානසිකත්වය අපිට තේරෙන්නේ නැහැ. ඇයි මේ මිනිස්සු වරකම් කරන්නේ? අපි මේ මිනිස්සුගේ මානසිකත්වය තේරුම් ගන්න ඕනේ. ඒ වගේ මෙයාගේ කර්මයේ දැකලා ඒ කර්මයේ අනුකම්පාවක් ඇති කරගත්තොත් අපිට යට උදව් කරන්න පුළුවන්. හොඳයි හැමෝටම ආශිර්වාද කරනවා. නිවෙන්න මම මේ දේශනේ කියලා දුන්නේ ඇවිලෙනවා කියවනේ ද්වේෂය. පොඩ්ඩක් මේක ටික ටික පුරුදු කළොත් ඔයගොල්ලෝ ටික ටික නිවේ. එතකොට නිවෙන තැන තියෙන සැනසීම අත්විඳින්න ඒක මහ පුදුම සැපයක්. හොඳයි හැම දිනාටම මේ පොසොන් පොහොය නිමිති කරගෙන ඔරින්ට් ඇපරල් පුද්ගලික සමාගමේ අද දවසේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ වැඩසටහන සංවිධානය කරගත්තා. ඉහළ කළමනාකාරීත්වයේ සිට සේවක මහත්මීන් දක්වාම හැම දිනාගම සංසාරගත මේගේ ඥාතිව මෙපින් බලෙන් පරලෝ සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියනවා. ප්‍රධාන කළමනාකාරතුමන් එවැගේ මේ සුසිල් ජයරත් මහත්මයා රොෂාන් මහත්මයා ඇතුළු ඒ හැම දිනාටම අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඉතින් මේ වෙලාවේ මෙතන ඉන්න ඉහළ නිලධාරී මහත්මීන් සහ සියලුම සේවක මහත්මීන් හැම දිනාටම ආදරෙන් සෙනෙහසින් මේ පින ආශිර්වාද කරනවා. ඔයගොල්ලන්ගේ ජීවිතවලට මේ උදා වෙච්ච ආර්ථික හානිය මේ විඳින දුක් සියල්ලම හිත සැනසෙන්න සුවපත් රටක් නැවත උදා කරගන්න හැම දිනාටම එකතු වෙලා වැඩ කරන්න හැම දිනාම එකතු වෙලා තම තමන්ගේ වගකීම් යුතුකම් නිවැරදිව තේරුම් ගන්න කටයුතු කරන්න භාග්‍ය සැලසේවා සියලු දිනාම සුවපත් වෙත්වා හැම දිනාම ආරණ්‍ය ආයුර්ණෝ සම්බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු අද දවසේ අපේ ආයතනයේට වැඩමවා පදාරලා ඊටමත්ම යුගයට ගැලපෙන කාලයට ගැලපෙන හරබරිද ධර්ම දේශනාවකින් අපේ ආයතනයේ සමාජිකවන් හරි මගට හොඳ මගට යොමු කරන්නට ඒ ධාර්මික දානය තිලකන අතිපූජ්‍ය වල්පොළ ගෝතන ස්වාමීන් වහන්සේට බොහොමත්ම පින් අද මේ කටයුත්ත මේ විදිහට දියාත් වෙන වෙලාවේ පිරිකර ඇතුළු මේ පූජාමය කටයුතු සිදු කරන අවස්ථාව අපි තවත් ඕනෑකමින් ආරාධනා කරන මේ වෙලාවේ කටයුත්ත සිදු කරන්න පූජනීය කටයුත්ත බොහෝ පිළිවෙලට සිදු කරන්නට ඒ සංවිධානගත කරන්නට හැම දිනම එකට එක්රාස් කරගනිමින් මේ කටයුත්ත සාර්ථකත්වයේ වෙනුවෙන් අරගෙන ගිය ගමනේ ප්‍රධානත්වයේ උසලපු සුසිල් ජයරත් මහත්මයා අපේ කැපමංස ප්‍රධානීතුමනි මුතුමාට මේ මොහොතේ ස්තුතිය ප්‍රකාශ කරමින් මේ කටයුත්ත සමාප්තිය සමාප්ත කරනවා. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම අපගේ ධර්ම දේශනය ඉතා සාර්ථකව සිදු වුණා. අපගේ ඥානවත් ගුණවත් ආදර්ශමත් දේශනය ඉදිරිපත් කළ අතිපූජ්‍ය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට මාගේ ස්තුතිය මම ප්‍රකාශ කරනවා. මොකද දුර බැහැරක සිට අපිට කලට වෙලාවට අපි ලෑස්තිලා කොහොම හරි අවශ්‍යතාවය ඉෂ්ට කළා අපිට අවශ්‍ය වෙලාවට ඒකට උනන නැවතවර ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ සාම්පල්ලංශය ප්‍රධානී ලසන්ත මහතා ඇතුළු සාම්පල්ලංශයේ මොස්තරන්තේ සියලු දෙනාටම අපගේ මේ ධර්මදේශනය සාර්ථක කර ගැනීමට අපට දුන්න සහයෝගයට ස්තුති වන්නවා. විශේෂ ස්තුතියක් මම පුද කරනවා නඩත්තු වංශයට ජැකී මහතාට ඒ වගේම යාගේ අපි හිතවත්ම ප්‍රකාශ කරන බීගම මහතාට විශේෂයෙන් අපි මේ අලංකාර මණ්ඩපයේ අපිට සාදා ගැනීමට ගොඩක් උපකාරී වුණා. නඩත්තු වංශය ඒ වගේම අපිට ශබ්ද විකාශනය අන්තර ඡායාරූප ගැනීමට පැමිණි සියලුම අපගේ හිතවත් සහෝදර අට්ටරම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම විශේෂ ස්තුතියක් අපෝමන්සේ සාමාන්‍යයෙන් අපිට වැඩ
රාශියක් තියෙන අවස්ථාවක අපි පැය දෙක තුනක් හරි මේ වගේ සුමధుර ධර්මදේශනයක් කාලීන ධර්මදේශනයක් අපිට අහන්න අපි ඇත්තටම අපේ ජීවිතේ දැනගෙන හිටියේ නැති ආදර්ශවත් අපිට වදන් ටිකක් අපේ පූජ්‍යතුමා අපිට වැවසුවා. ඇත්තටම මම හිතන්නේ අපේ කපිමාසි සියලු දෙනාටම මේක ආදර්ශයක්. ඒ වගේම අපි කල්පනාකාරීත්වයට මේ අවස්ථාව ලබා දීම ගැන මම විශේෂයෙන්ම තිලංග රාජපක්ෂ මහතාට අජිත් විජේසිංහ මහතාට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අවස්ථාවකට අපි නැවත බලාපොරොත්තු වෙනවා අපිට පුළුවන්. මොකද අපි කොයි සංගතයේ අවුරුදු දෙකක් අපිට වෙසක් උත්සව සහ පොසොන් උත්සව සැපවීමට නැති වුණා. ඒ වුණත් අපේ ඉන්න සහෝදර සේවක සේවිකාගේ ඉල්ලීම මත පැයකට හරි අපේ සිතක් සැනසී සිතක් එක්තැනකට ගෙන යාමට ලැබීම ගැන මම විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. මට විශේෂ සන්තෝෂයක් අද ඉඳ විශේෂයෙන් මම නැවත වාරයක් අපේ පූජ්‍ය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට අතිගරු ගෞතම ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. මගේ ස්ථිර රේදුරු මහත්තයා මේ අද ඇවිල්ලා ඉන්නේ. මේ ළමයා මෙතන අතර ඉන්නව බලන්න. මගේ මේ අනුරාධපුර පිච්චවවනම අක්කර 20 ගානක රෝමෙලිසයි දන්සලත් වෙන්නේ. ඒකේ මගේ එතන ස්ථානේ බැකෝ එකේ වැඩ කරන්න මේ පුතා. මේගොල්ලෝ මේ මහා ලොකු කාලේ නෙවෙයි පොඩි කාලෙකට ඔය සරා කලින් කරපු වැඩ කරපු කෙනෙක්. හරිද? මිනිහව ළඟතියම් පාව දුන්නා වැඩ. හැබැයි එයාගේ ගුණයක් කියනවා නේද? එයා දැන් ඒ ඔක්කොම අතහැරලා දැන් මගේ ළඟ වැඩ කරනවා. එහෙමදේ මතයයි. මෙයාගේ හිටියලා යාළුවෝ දෙන්නම මගේ ළඟ දැන් වැඩ කරනවා. මාස් පඩියට. එතකොට දැන් මගෙන් අද එනකොට අහනවා මේ නැත්ත කතාවම කියන්නම් ලැජ්ජම කරලා දාන්න. අර මගේ යනකොට ගාමන්ට් එකක් හම්බුණා ගැටහැත්තේ. තිරණේ ගාමන්ට් එක. එතන යනවා මේ දැන් එතන ට්‍රැෆික් වෙලා ඔක්කොම හිර වෙලා සෙට් එකත්. කිලෝ ටිකක් යනවා මේ එතන. මේක මේ ඉන්නවා කරලාගෙන බලන්න. අද නියම කිලෝ ටික. මෙතන ඉස්සරහා තිබ්බ ලොරිය පිටත් වෙලා ගියා. දැන් ලොරිය ගිහිල්ලා එහෙනම් බලන්න. ඒ ට්‍රැෆික් මම බැලුවා මේ යන්න නැත්තම කියලා බලුවා මෙයා අරහි බලන්න. සමහර නිකන් උඩුවහන් කියද්ද නැහැ මහන්සියට. මං කිව්වා මට තවසු පෙරණ කොල්ලගෙන් දන්නවා කියලා හිනාගමු. අර ඌරු සුචි ටිකක් දැක්ක ගමන් හරි ආසයි නේද? දැක්ක ගමන් ගාලා හරි ඒකේ කුණ හරි සතුටු වෙනවනේ ඒක දැකලා. මට පේන නිකන් ඌරේ අසුචි ටිකක් දිහා රස කරගෙන බලන් ඉන්නවා වගේ කියලා. මම කැමරාවෙන් අසුචි කිව්වා නෙමෙයි උපමාව. හරිද? උපමාව කිව්වේ. මිනිහ ඊට පස්සේ එන ගාමට කියලා හඳුනන භාවනා කරන්න. මට හිත හදාගෙන භාවනා කරන්න කොහේ හරි තනක් හදලා දෙන්න කියලා. මේ කොස්ගම තියෙනවා ගොයෙක්ක කිතනක් ඔයගොල්ලෝ දන්නවා ඇති. මමත් සමහරවිට ඔගේ අනුරාධපුරේ තියෙන ශාඛාවට යන ධර්මානුරාධයට දවස් 10ක නිවාසික භාවනා වැඩසටහන් තියෙනවා. කොහේ මම හදලා දෙන්න. දැන් මේ කොහොම හිටිය කෙනෙක්ද ඒකට? අපි අනුකම්පා කළ යුතුම උදව් කළ අනුකම්පාවක් නෙමෙයි අතර මේක. එයාට කරුණාව මෛත්‍රිය කියලා එක තියෙන්න ඕනේ එතෙන්ට. වැරදිම කරන කෙනාට. හැබැයි අපිට තරහ යන්නෙම වැඩියෙන් එතන. එතන තරහ හදාගත්තොත් අනිත් අය වල තරහ නිකම්ම හැදරවල නේද? හදාගන්න ඉස්සෙ මම ඔය කියලා දුන්නේ අමාරුම තරහ හදාගන්න ක්‍රමය. හොඳයි ඇති කාලය ට්‍රාන්ස්පෝර්ට් මිස් වෙනවා ඊට පස්සේ ඔයගලන්ට මේ අද අපේ මේ ගාමන්ට් එකේ ඔයගොල්ලෝ බොහොම සතුටින් පොසොන් උත්සවයේ දවසේ මේ වැඩසටහන සංවිධානය කරගත්තේ. බුදුරජාණන් වහන්සේලාගේ මිනිමරුව මංගලකාරයෝ නගර සෝපිනී බොහෝ දෙනා එදා ධර්මය අවබෝධ කළා. අද ඒ වුණාට පන්සල තහනම් වෙලා තියෙනවා. එහෙම මිනිස්සුෙකුට කොරෙක් පන්සලේම දෙයක් ප්‍රගම් කරොත් මේ මිනිස්සු පොලිසියට දානවා මිසක් මිනිස්යාගේ මානසිකත්වය අපිට තේරෙන්නේ නැහැ.
ඇයි මේ මනුස්සය වරකට කරන්නේ? මේ මනුස්සගේ මානසිකත්වය තේරුම් ගන්න ඕනේ. ඒ වගේ මෙයාගේ කර්මයේ දැකලා ඒ කර්මයේ අනුකම්පාවක් ඇති කරගත්ත අපිට යට උදව් කරන්න. හොඳයි හැමෝටම ආශිර්වාද කරනවා. නිවෙන්න මම මේ දේශනේ කියලා දුන්නේ ඇවිලෙනවා කියවනේ ක්‍රේසෙ. පොඩ්ඩක් මේක ටික පුරුදු කරලා. ඔයගොල්ලෝ ටික නිවෙයි. එතකොට නිවෙන තැන තියෙන සැනසීම අත්විඳින්න ඒක මහ පුදුම සැපයක්.